ආයිබෝන් ආදරණීය දුවේ පුතේ තරමක මද වර්ෂාගතියක් තියෙනවා මේ පැත්තේ නම් ඉතින් කොහොම හරි ඔයාලත් සම්බන්ධ වෙලා තියෙනවා 9 ශ්‍රේණියේ දෙවෙනි පන්තිය අද අපි පවත්වන්නේ. අපි මේ යටතේ මුලින්ම සාකච්ඡා කරා පළවෙනි පාඩමට අදාළ වෙන සංඛ්‍යා රටාව පිළිබඳව. එතකොට සංඛ්‍යා රටාවක පොදු පදේ හොයන්න බොහොම ලේසි ක්‍රමයක් අපි සාකච්ඡා කළා නේද? ඒ පොදු පදේ පාවිච්චි කරලා ඕනෑම පදයක් ඒ වගේම ඒ පොදු පදේ පාවිච්චි කරලා මුල් පද කිහිපය ලියා ගන්න හැටිත් අපි සාකච්ඡා කරා. ඉතින් තව පිරිසක් අපි එකතු වෙමින් ඉන්නවා. ඒගොල්ලොත් එකතු වෙන අතරේ මම බෝඩ් එකේ පුංචි ගැටලුවක් දාලා දිනවා. ඉක්මනට මේ ගැටලුවට උත්තර ලියමු. මේ දාලා තියෙන්නේ 29 33 37 ආදී වශයෙන් වන සංඛ්‍යා රටාවක් තියෙනවා. මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ කුමක්ද? 18 වන පදේ කුමක්ද? 73 වන්නේ කීවන පදයේද? 73 වන්නේ කීවන පදයේද? කියනවා ඔබේ ඉස්කෝලේ ටීචර් ගිය අවුරුද්දේත් ඔය අත්දැකීම ඇති කියනවා නම් පළමු පදේ දෙවන පදේ තුන්වෙනි පදේ ඊළඟට එන්නන පදේ ඒ රටාවට යන්න කියනවනේ එහෙම යන්න. හරි? ප්‍රශ්න ඇති කරගන්න එපා. මොකද සාමාන්‍ය පෙළ නෙමෙයිනේ තාම ඔයගොල්ලෝ 9 වසර නේද? එහෙම නැත්නම් ඔයාලට තියෙනවා කෙටි ක්‍රමයක්. කීයද පුතේ එකතු වෙවි යන්නේ? 4 බැගින් නේද? 4 ගාන එකතු වෙන්නේ. එහෙනම් පටන් ගන්නෙම 4යි n කියලා නේ. බලන්න කොච්චර ලේසි ක්‍රමයක්ද මම මේ කියන්නේ කියලා. 4 ගාන එකතු වෙවි යනවා නම් 4යි n. 5 ගාන එකතු වෙවි යනවා නම් 5යි n. ඕකේ අනිත් පැත්ත 2 ගානේ අඩු වෙලා යනවා නම් ඔබ දාන්නේ මෙතන ඍණ 2යි n කියලා. අඩු වෙනවනේ. නේද? අපි ජාති ගානකුත් හදමු. right. ඊට කලින් මේක කලින් පදයක් තිබුණා නම් එහෙම එකක් නැහැ. තිබුණා නම් එන්නේ කීයද? 25. 25. ඒ නිසා මෙතෙන්ට එන්නේ 25. ඕක ඉතින් දාඩිය පෙරාගෙන කොහොම හැදුවත් ඔය උත්තරේ තමයි අවසානයේ ඔබට ලැබෙන්නේ. ඉතින් මම කියා දෙන්නේ බොහොම සාර්ථක කෙටි ක්‍රමයක්. ඔන්න එහෙනම් සාධාරණ පදේ එහෙමත් නැත්නම් පොදු පදේ එනවා 4යි n දාන 25 කියලා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය යටතේ අහනවා 18 වන පදේ කුමක්ද කියලා. එහෙනම් ඔබ දන්නවා 4 වරක් 18 ධන 25. නේද? මේ එන්නුවට 18 ආදේශ කරනවා. එච්චරයිනේ තියෙන්නේ. ඉතින් කියන්න ආපු උත්තරේ පුතේ 97. 97. හරි. බලමු අපි. මම මේක හදන්නේ 4 වරක් 10 40යි. බලන්න මම හදන ක්‍රමේ 4 වරක් 8 32යි. ඊට අමතරව තව 25යි. මම බොරුවට වැඩි කරන්න දැඟලුවේ නෑ. 4 වරක් 10 40යි. තව මෙතන 8ක් තියෙනවානේ. 4 වරක් 8 32යි මේ 25යි. ඔන්න 7යි මෙන්න 9යි. එන උත්තරේ 97යි. මම කියන්නේ බොරුවට දඟලන්න එපා. පහසු ක්‍රම පාවිච්චි කරන්න කියලා. right. ඒ දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නය යටතේ ඔබෙන් අහනවා 73 වන්නේ කීවන පදයේද කියලා නේ. එහෙනම් ඔබට තියෙන්නේ මේ පොදු පදයට ඒ කියන්නේ 4යි n ධන 25ට 73 සමාන කරනවා. මේක තියෙනවා නම් පූර්ණ සංඛ්‍යාවක් ඒ බැරි වෙලාවත් භාග හෝ දශම આવොත් එහෙම සංඛ්‍යාවක් නැහැ නේද? දැන් මෙතන පළවෙනි දෙවෙනි තුන්වෙනි පදනේ තියෙන්නේ එකමාර වෙනි පදයක් නැහැනේ. 2.5 2.1 කියලා පදයක් නැහැනේ නේද? තියෙන පූර්ණ පළවෙනි පදේ එකයි. ඊළඟට කෙලින්ම දෙවෙනි පදේ. මේ දෙක අතර නැහැ. එහෙනම් මේකට n වලට આવොත් භාග හරි දශම හරි එහෙම එකක් තියෙන්න බෑ. බලමු අපි මොනවා වෙයිද කියලා. එහෙනම් 4යි n සමානයි 73න් අඩු වෙනවා 25. එතකොට 13න් 5ක් අඩු වුණා 8යි. මෙතන 6න් 2ක් 4යි 48ක් එන්නේ. කීවෙනි පදේ උත්තරේ කියන්න ආපුවනේ? 12 පදේ 12 වන පදේ 12යි n සමානයි 12යි කියලා. හැබැයි දැන් ලියන්න ඕන n සමානයි 12 ඔට්ටු නෑ.
දැන් ඔබ ලියන්න ඕනේ. එම නිසා 73 වන්නේ 12 වන පදයයි කියලා. එම නිසා 73 වන්නේ 12 වන පදයයි කියලා ලියන්න ඕනේ. ඒ කොටස් තුනම හරි ගියේ කාගේද? උවිඳු. උවිඳුගේ හරි. ඔස්චාන් හොඳයි. තව කොටස් තුනම හරි ගියයි. අවසාන හරි, ලහිරු හරි, චතුමිනි හරි, උවිඳු. උවිඳු හරි හරි හරි. රයිට් අපි එහෙනම් තව ගැටලුවකට යන්. ඊට පස්සේ ටියුට් එක මම දැන් මේ පාර ඔය පන්ති සල්ලි ගෙවුවද නැද්ද කියලා බලන්න නැතුව පොදුවේ ටියුට් එක දැම්මා මට මතක විදිහට. නැත්තම් මං කිව්වා ඔයගලන්ට ඉල්ලන්න කියලා එහෙම කාට හරි ඇවිල්ලා නැත්තම් අපි තව ගැටලුවක් සාකච්ඡා කරමු. කාටවත් ටියුට් එක වෙනම දුන්නේ නැහැ. ටියුට් එකේ PDF ෆයිල් එක තමයි තියෙන්නේ. දාලා ඇති ගෲප් වල. සුභාටි. හොඳයි. ලහිරු. හරි. උවිඳු. හොඳයි. ඔස්චාන් හරි. හොඳයි. චතුමිනිත් ඉවරයි කියනවා.
හරි එහෙනම් අපි හදමු නේද? කියන්න ඔයාලට ආපු උත්තර මට. එන්නන පදේ මොකක්ද ආවේ? නැත්නම් වෙලා යන්නේ කියන්න. 67 5යි වෙන පහයෙන් ඔව් ඔව් 67 5යි ඔව්. ඔය පස්සේ කියපු උත්තර තමයි නිවැරදි. අනිත් කිව්වත් දන්නේ නැහැ මට ඇහුන්නේ නැහැ. දැන් මේක අඩු වෙවි යන්නේ 5 ගානේ නේ. 5ක් අඩු වෙනවා. මෙතනොත් 5ක් අඩු වෙනවා. එහෙනම් මම කිව්වා එතකොට ලියන්නේ ඍණ 5යි n කියලා. එතකොට සංඛ්‍යාව දාන්නේ මේ පැත්තට. එහෙමද? එතකොට මීට කලින් එකක් තිබුණා නම් අනිවාර්යෙන් ඒක 67 විය යුතුයි. එහෙනම් පොදු පදය නැත්නම් සාධාරණ පදය 67 ඍණ 5යි n ඔච්චරයි. හරිම සරලයි. අඩු වෙවි යනවා නම් ඍණ දානවා අර දාන සංඛ්‍යාව මේ පැත්තෙන් දානවා. හරි. ඔන්න සාධාරණ පදය එහෙමත් නැත්නම් පොදු පදය 67 ඍණ 5යි n කියලා ආවා. දෙවෙනි එකේදී 21 වෙනි පදය අහනවා. එහෙනම් ඔබ දන්නවා 67 ඍණ 5 වරක් 21 කීයද ආවේ උත්තර? වෙන 38 ඍණ 38 වෙනස් උත්තර තියෙනවා නම් කියන්න. වෙනස් උත්තර ඒකමයි තියෙන්නේ නේද? රයිට් බලමු අපි ඇත්තද කියලා. 67 ඍණ 5 වරක් 1 5යි 5 වරක් 2 10යි 105යි 67යි මේක වෙනස ගන්න ඕනේ. එතකොට 105න් 67ක් අඩු කරන්න ඕනේ. මෙතන අඩු කරමු 105න් 67ක්. එතකොට 15න් 7ක් 8යි 9න් 6ක් 3යි. හරි. හැබැයි වැඩිපුර තියෙන ඍණ නිසා උත්තරේ එන්නේ ඍණ 38යි කියලා. ඔන්න උත්තරේ හරි. ඍණ 38 තමයි. මොකද මෙහෙම අඩු වෙවි ගිහිල්ලා අවසානයේ ඍණ උත්තර තමයි එන්නේ අන්තිම හරිය. හරි. එහෙනම් තුන්වෙනි කොටසේ අහනවා 7 වන්නේ කීවෙනි පදයේද කියලා. එහෙනම් මෙයාට 7 සමාන කරනවා. 67 ඍණ 5යි n සමානයි 7යි කියලා ගන්න. දැන් මෙතන ඍණ 5යි n හින්දා එයා ඒ පැත්තට දාලා මෙයා මේ පැත්තට දානවා. එහෙනම් එන්නේ 67 ඍණ 7 සමානයි 5යි n. කීවෙනි පදේද ආවේ උත්තරේ? 12 පදේ හරි. එහෙනම් n සමානයි 12යි. එහෙනම් අවසානයේ ලියනවා 7 වන්නේ 12 වන පදයයි. 7 වන්නේ 12 වන පදයයි කියලා අවසාන උත්තරේ ලියවෙන්න ඕන. එතකොට ඔය අපි කතා කරේ කලින් දවසේ නිමා කරපු පාඩමට සම්බන්ධ මතක් වෙන්නත් එක්ක උදාහරණ ගැටලු කීපයක්. හොඳයි. දැන් අපිට යන්න වෙනවා ඔබේ නිබන්ධනයේට. දැන් හදපු නැති අයත් ඇති සමහරු හම්බුන්නේ නැහැ කියනවා නේද? කොහොමද කලින්ම නිවේදනයක් දෙනවා ලබන සතියේ අනිවාර්යයෙන්ම පන්තියට එකතු කරගන්නේ පන්ති සල්ලි ගෙවලා තියන අය විතරයි. ඒ නිසා ඔයාලා ගෙවලා මට දැනුම් දෙන්න නැතුව තියෙනවා නම් ඊළඟට Zoom කියලා එක්ක Telegram වල එහෙම නැත්නම් WhatsApp වල ඔබේ නම නැත්නම් ඔබ ඒ වගේ කණ්ඩායමක නැත්නම් වහාම දැනුවත් කරන්න. ඊළඟට කලින් මාසවල ගෙවන්න තියෙන ඒවත් එකපාර ගෙවන්න වෙනවා. නැත්නම් ඊළඟ දවසේ පන්තියට එකතු වෙන්න බැරි වෙයි. රයිට්. අපි මේ වෙලන් දැන්වීමක් කළේ. අපි යනවා ඔබේ නිබන්ධනයේට. වෙන මොනවා හරි ගැටලු තියෙනවා නම් පණිවිඩයක් තියන්න මේ කෝල් කර කර අහන්න එපා. ඒකට වෙලාවක් නැහැ අපිට. හරි. අපි නිබන්ධනයේ ටිකක් දුරට හරි සාකච්ඡා කරාද පුතේ? මොකද නෑ සර්. නෑ නේද? රයිට්. එතකොට අපි පළවෙනි එකේ ඉඳලා කතා කරමින් යන් හදපු නැති අයට
ඒව බලා ගන්න පුළුවන් ඊළඟ දවසේ හදන්න පුළුවන්. දැන් නිබන්ධන කලින් දාපු නිසා මම විශේෂ කරලා කාටවත් යවුවේ නැහැ. පොදුවේ ගෲප් එකට දැම්මා. ගිය සතියේත් දැම්මා. ඔබට මතක ඇති. ඉතින් එහෙම හම්බෙච්ච නැති අය ඉන්නවනේ ඔන්න අද ආයිසරයක් දාලා තියෙනවා. ඉතින් print out ගන්නවා නම් එහෙමයි නැත්නම් ඒ ගැටලුවක් නැහැ. හරි. කළු බෝල ගණන 1 2 3 ඊළඟට આવොත් 4 5 6. සුදු බෝල ගණන මේකේ 4යි 8යි 12යි ඊළඟට එන්නේ කීයද? 16යි 20යි 24යි. 4 ගුණාකාර විදිහට එන්නේ. හරි දාගන්න හදපු අය. අපි යනවා ඊළඟ කොටසට. එතකොට කියනවා පහත දැක්වෙන එක් එක් සංඛ්‍යා රටාවල ඊළඟ පද 3 ලියන්න කියලා කියන්නේ. ඊළඟ පද 3ම ලියන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කරනවා. එතකොට ඔබට ලියන්න තියෙන ඊළඟ පද 3 කවුරු හරි එක පුතෙක් හරි දුවෙක් හරි කියන්න පළවෙනි එකේ උත්තරේ 9 11 13 හරි හරි බොහොම හොඳයි. වෙන දුවෙක් හරි පුතෙක් හරි කියන්න ඊළඟ එක 17 21 24 හරි 17 21 17 21 20 කීයද ඊට පස්සේ 25 25 එන්නේ පුතේ 24 නෙමෙයි 25 රයිට් තුන්වෙනි එක කියන්න කවුරු හරි දරුවේ කලින් කියපු නැති කෙනෙක් නම් වඩා හොඳයි දැන් ටියුට් කළේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ මේක දිහා බලාගෙන උත්තරේ දෙන්න තියෙන්නේ ඔය ටියුට් 16 25 30 හරියටම හරි මේ තියෙන්නේ හතරස් සංඛ්‍යා ටික 16 25 36 රයිට් අපි ඊළඟ කොටසට යනවා පහත දැක්වෙන එක් එක් රටාවේ මුල් පද පහ බැගින් ලියන්න ඉරට්ට සංඛ්‍යා රටාව කියන්න මුල් පද ටික 2 4 6 8 10 2 4 6 8 10 ඔත්තේ සංඛ්‍යා කියන්න මුල් පද පහ 3 5 7 9 11 ඕ එක කිව්වේ නෑනේ පුතේ 1 3 5 7 9 ඔන්න මතක තියාගන්න ඔත්තේ සංඛ්‍යා පටන් ගන්න එකෙන් 1 3 5 7 9 රයිට් දෙකේ ගුණාකාරත් අර ඉරට්ට සංඛ්‍යා ටිකමයි 2 4 6 8 10 නේද 2 4 6 8 10 තුනේ ගුණාකාර මොනවද එන්නේ ඒක ඔය කියලා තියෙන අර පුතා කිව්වේ ඒක 3 ඒකත් නෙමෙයි නේද 3 6 9 12 15 තුනේ ගුණාකාර මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න කතා කරගෙන යන අතරේ පහේ ගුණාකාර හරිම ලේසි මුල් පද පහන්නේ 5 10 15 20 25 වර්ග සංඛ්‍යා ටික කියන්නේ 1 4 9 16 25 1 4 9 16 25 බොහොම හොඳයි ත්‍රිකෝණ සංඛ්‍යා ටිකත් කියන්න පුළුවන්ද 1 3 6 10 ඔව් හරි ඒ දුවට බාධා ඇති වුණා ගෙදරින් එහෙම වෙනවා 1 3 එකට දෙකක් 3යි 3ට 3ක් 6යි 6ට 4ක් 10යි 10ට 5ක් 15යි 15ට 6ක් 21යි එහෙමයි එන්නේ එතකොට 1 3 6 10 15 එච්චරයි මේකේ තියෙන්නේ නේද තව එකක් ආවොත් 21ක් වෙනවා හරි දැන් ටියුට් එක හම්බුණා නෑ එහෙම ප්‍රශ්නයක් නෑ ඔය හම්බෙච්ච අයත් කරලා නෑ ටියුට් එක දැක්කත් කරලා නැතුව ඇති කවුද මේ ටියුට් එක මේ කොටස් ඉවර කරපු අය මට කියන්න බලන්න තිලක්ෂි සුභාති සුභාති තව එච්චරයි වගේ ඒකනේ කියන්නේ ටියුට් එක ගිය සතියෙත් දුන්නා ගෲප් වලට පොදුවේ දුන්නා දැන් ඉස්සරහට නම් දෙන්නේ නැහැ වැඩක් නැහැ නේ දීලා නේද එතකොට ඒ අවශ්‍ය අයට විතරයි දෙන්නේ යනවා හතරවෙනි එකට පහත දැක්වෙන එක් එක් සංඛ්‍යා රටාවල ඊළඟ පද 3 ලියා දක්වන්න කියන්න පළවෙනි එක 19 19 ඊට පස්සේ 22 22 25 25 19 22 25 පළවෙනි එකේ උත්තර දෙවෙනි එක
80 ඔව් 75 70 75 හරියටම හරි. තුන්වෙනි එකේ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. මේ එකහමාර තමයි මේ පොඩ්ඩින් බලන්න. වාගය එකහමාර එක ඔව් මේක පොඩි වැරද්දක් වෙලා තිනවා. පුළුවන් නම් මේකේ වැරද්ද කියන්න කවුරු හරි දැක්කනම්. රටාව අඳුරගත්තා නම් වැරද්ද තේරෙනවා. අඳුරගත්තද හදපු අය? එතකොට අඩුපාඩුත් දකින්න පුළුවන්. සර් මේකේ එන්න ඕනේ භාගේ 1 1යි භාගේ 2 හරියටම හරි. හරියටම හරි. මෙන්න මම ලියලා තියෙනවා. භාගය 1 එකමාර 2. ඔව්. ඊට පස්සේ එකහමාර අන්න හරි. 2හමාර 3 3හමාර නේ. භාගෙන් භාගෙන් එකතු වෙන්නේ ඊළඟට එන්නේ 2හමාර ඊළඟට 3 ඊළඟට 3හමාර. හරි. සරලයි. මුද්‍රණ දෝෂ පවා අඳුර ගන්න පුළුවන් මට්ටමක දැන් ඔබ ඉන්නේ. ඒ කියන්නේ සතුටු වෙන්න ඕන නේද? ඉතින් ඔබ තව ටිකක් මහන්සියලා වැඩ කරා නම් නේද? වැඩ කරන්නේ නැහැ නේද? ඉතින් කරා නම් මං අහන්නේ නේද? රයිට්. අපි යනවා 5 25 125 625 පුළුවන් නම් රටාව කියන්න. කීයෙන්ද ಗುಣ වෙන්නේ? එකතු වෙන්නේ නැහැ අඩු වෙන්නෙත් නැහැ. ಗುಣ වෙනවා 5න්. කියන්න ඊළඟට එන එක. හදන්න හදපු නැති හදන්න 625 5න් වැඩි කරන්න ඊළඟ එක ඒ උත්තරේ 5න් වැඩි කරන්න හොඳ වැඩේ වැඩි කරන එකයි ඇත්ත මම කියන්නේ. දැන් බලන්න දෙමාපියෝ එහෙම ළඟ ඉන්නවනම් කැල්කියුලේටර් තහනම් තනියම හදන්න ඕන. පොඩි දෙයක් නේ 5න් වැඩි කරන්න තියෙන්නේ. තුන්දාට 125 හරි. ඊළඟ එක. 15625 හරි. ඊළඟ එක. 8125 කැල් එකක් පාවිච්චි කරේ නැහැ කියලා ස්ථිර කරන්න පුළුවන්ද? ඔය දැන් උත්තර කියපු අයගෙන් මම අහන්නේ ඔබ කැල් එකක් නැතුව තනියම හැදුවා කියලා ස්ථිර කරන්න පුළුවන්ද? බෑනේ. ඔව් සර්. තනියම හැදුවා. ඔව්. හරි බොහොම හොඳයි ඈ. හරි. එහෙනම් උත්තරේ එන්නේ මෙන්න මේ ටික එන්නේ 3125යි 15625යි 78125යි මම නම් කැල් එක පාවිච්චි කරලා හැදුවා. මොනවද මේ අනේ හරි බොහොම හොඳයි කැල් එක පාවිච්චි කරන්නේ නැතුව හැදුවා. දැන් මට වයින් එපා ගල් මූසලතෝ එතකොට කැල් එකෙන් හැදුවා අපිට එපා කියනවා කියලා නේද? හරි. අපි යනවා ඊළඟ එකට 2.25 මේ වගේම ගානක් අපි හැදුවා අපිට මතක ඇති 0.25 ගාන එකතු වෙවි යන්නේ. කියන්න බලන්න උත්තර පුතේ. මොකක්ද දෙන්නේ උත්තර? 3.25 3.5 3.75 හරියටම හරි. 3 ගාවට එන්නේ 3.25 ඊට පස්සේ 3.5 එහෙම නැත්නම් 3.0 කියන්නත් පුළුවන්. ඊළඟට 3.75. මේකේ 10 ගානේ අඩු වෙමින් යන්නේ නැහැ එකතු වෙමින් යන්නේ. එකතු වෙනවා 10 ගාන. ඊළඟට එහෙනම් එන්නේ ඔන්න අමාරු මේක කියන්න කවුරු හරි ඉක්මනට බලන්න. අමාරු ඒවා කියන්න කවුරුවත් නැහැ. කියන්න. 20 30 40
ඕනේ ඉතින් මේ කොහොමද අර ගෑල්ලමයි අපේ කතා කරන කීප දෙනා විතරමයි කතා කරන්නේ අනිත් ඒවා දොයිද හරි මේක බලන්න 3න් 1 ඔන්න වැරද්දක් තියෙනවා පුළුවන් නම් අඳුර ගන්න හදන්න හදපු නැති අය හදලා ඉවර නම් උත්තරේ කියන්න පුතේ මුද්‍රණ දෝෂයක් තියෙනවා කවුද කියන්නේ මෙන්න බලන්න දෝෂයත් එක්කම මම නිවැරදි කරා 3න් 1 3න් 2 1 1යි 3න් 1 1යි 3න් 2 2 2යි 3න් 1 ඔන්න ඔහම ඒ රටාව යන්න ඕනේ කීයද එකතු වෙන්නේ කියන්න දරුවනේ කීයද එකතු වෙන්නේ එකතු වෙමින් යන්නේ කීය ගානේද 3න් 1 ගානේ 3න් 1 ගානේ බලන්න හොඳට ගැටලුව දිහා ඒකේ පොඩි මුද්‍රණ දෝෂයක් එක්ක තියෙන්නේ ඒ බලන්නකෝ 3න් 1ට 3න් 1ක් එකතු වුනහම 3න් 2යි දෙවෙනියට එන්න ඕනේ 3න් 2 කියන එක 3න් 2ට තව 3න් 1ක් එකතු වුනහම මේක දෙකෙන් ඉවර වෙනවා මේ බලන්න 3න් 1ට 3න් 1ක් එකතු වුනහම 3න් 2යි ඒකට තව 3න් 1ක් එකතු වුනහම සම්පූර්ණ 1යි 3න් 3යි කියලා නෙන්නේ ඒ කියන්නේ 1යි එකට 3න් 1ක් 1යි 3න් 1යි ඊළඟට 1යි 3න් 2යි ඊළඟට 2යි 2යි 3න් 1යි 2යි 3න් 2යි 3යි ඔහොම 3න් 1 3න් 1 3න් 1 එකතු වෙවි යන ඔච්චරයි රට හරි ඉතින් සමහරලාට ඔයගොල්ලෝ කලබල වෙනවා මේවා දැක්කහම බය වෙනවා වෙන ඒවා හිතනවා එහෙම නෑ සරලයි ඊළඟට මොකද වෙන්නේ 10න් බෙදි යන්නේ කියන්න බලන්න ඊළඟ පද ටික සංඛ්‍යා රටාව කිව්වම ඕනෑම රටාවක් ගන්න පුළුවන්. ඒ අතරේ විශේෂ ඒවා කීපයක් තමයි අපි සාකච්ඡා කරන්නේ. ඔව් සමහර දරුවන්ට සිග්නල් නැහැ ප්‍රශ්නේ තියෙනවා. ඔව් මං කිව්වේ පටන් ගනිද්දිම මේ වැස්ස තියෙනවා කියලා. තමයි මොකද කරන්නේ අපි ඒකට. ඔෂාන් උත්තරේ දාලා තියෙනවා හරි උත්තරේ කවුරු හරි කැමති නම් උත්තරේ කියන්න පුළුවන් තව වැස්සෙන් දරුවෝ ළමයි කතා කරන්නේ වහිනවා කියලා දානවා සමිඳු ආකාශ වහිනවා මොකද කරන්නේ
හරි බලන්නකෝ. මේක 10න් බෙදි යන්නේ. 500 10න් බෙදුන 50යි 50 10න් 5යි 5 ඊට පස්සේ 0.05යි ඊට පස්සේ 0.005යි. සුන්දර රටාවක් තියෙනවා. ඔය විදිහට තමයි යන්නේ. අපි ඕෂාන් පුතා නම් උත්තරේ දාලා තියෙනවා හරියටම හරි. අපි මෙහෙම කරමුකෝ. ඉතින් දැන් ඇස්ස වැඩි වෙනවා තමයි එන්න මේ වයින්නවා. තුලි කොටනවත් පේනවා. අපි පැයක්වත් කරමුනේ ටියුට් එකනේ. ඉතින් අනිත් අය කලබල වෙන්න එපා. එහෙමනම් මේ මොනවා හරි ගැටලු තියෙනවා නම් පන්තියෙන් අයින් වෙන්න. ඊට පස්සේ YouTube දැම්මම බලන්න පුළුවන්. ඉදිරියේදී YouTube බලන්න වෙන්නේ අපි මේ විදිහට තමයි එවන්නේ. හැමෝටම බලන්න බැරි වෙන්න තමයි YouTube දාන්නේ. මේක සකස් කරනවා. නැත්තම් මේවා පවත්වගෙන යන්න අමාරුයි. දැනටම ලැප් එකක් පිච්චිලා තියෙන්නේ. මේ තව එකකින් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ දවස ගානේ මේ පන්ති කීයක් කරනවද? එතකොට මේව රත් වෙලා කර වෙලා කොහොම ඉවරයි. රයිට් අපි යනවා ඊළඟ කොටසට. දැන් ලැප් එකක් ගණන් ගිහලා 1.40යි සාමාන්‍ය එක. පාවිච්චි කරන වර්ගයක 1.40ක් වෙනවා. ඒකත් හොයාගන්න නැහැ. කොළඹ යන්න ඕනේ ගේන්න. රයිට් අපි යනවා සංඛ්‍යා රටාව මුලින්ම පිටින පදයේ මුල් පදයේ ලෙස හැඳින්වන්නේ. ඒක අපි දන්නවා. ඕක කියන්න දෙයක් නැහැ. අපි ඊටත් වැඩිය දේවල් දන්නවා. එක ළඟ යෙදෙන අනුයාත පද කියලා හඳුන්වනවා. එක ළඟ තියෙන ඒවාට අනුයාත කියනවා නේද? අනුයාත පද දෙකක් අතර වෙනස කවුරු හරි කියන්න බලන්න. මේ අනුයාත පද දෙකක් අතර වෙනසට කියන නම. පොදු අන්තරය. පොදු අන්තරය. බොහොම හොඳයි. අපි කලින් සතියේ සාකච්ඡා කරා ඔය වෙනසට කියන්නේ ඩිෆරන්ස් කියලා. ඔකට D අකුර පාවිච්චි කරන්න හේතුවත් ඒකම තමයි. පොදු අන්තරය කියලා කියනවා. රයිට්. පස්වෙනි ගැටලුව හදන්න ඉක්මනට. පස්වෙනි ගැටලුව හරි සර්. හදපු නැති අය ඉක්මනට හදන්න. අනිත් අය දිගටම හදාගෙන යන්න. මේ මුළු අභ්‍යාසෙම අපි කතා කරන්න ඕනි. ඉදිරියේ තියෙන කොටස් හදාගෙන යන්න අනිත් අය. ඔන්න 5 හම් වෙච්ච නැති අයට පේන්න තියෙනවා. විනාඩියක් අරගෙන හදන්න ඉක්මනට. ඊට පස්සේ 6ට යන්න ඕන. පහෙන් පස්සේ 6 වෙනි ගැටලුව. අපි පස්වෙනි ගැටලුව සාකච්ඡා කරමු. සංඛ්‍යා රටාව තියෙනවා. මුල් පදය අහනවා. අනුයාත පද දෙකක් අතර වෙනස අහනවා. එතකොට මුල් පදය 3යි 5 ඍණ 3. එතකොට අනිවාර්යයෙන්ම ඔබ දැනගන්න ඕනේ දකුණු පැත්තේ පදෙන් තමයි වම් පැත්තේ පදේ අඩු කරන්නේ. ඒක අපි පාවිච්චි කරන නීතිය. ඒ විදිහටම කරන්න ඕනේ. එතකොට 5න් 3ක් 2යි. මෙතෙන්ට එන්නේ දෙවෙනි ගැටලුවේදී 2
4න් 2ක් 2යි. හරි දාගන්න. මේකේ තියෙන්නේ 1 3 ඍණ 1 2යි. මේකේ තියෙන්නේ 20 23 ඍණ 20 3යි. ඒ විදිහටයි එන්නේ. දැන් අපි 6 වෙනි ගැටලුව බලමු. සංඛ්‍යා රටාවක පොදු පදේ ලබා ගැනීම අර කතන්දරේ තියෙන දීර්ඝ කාලීන කතන්දරේ 3 5 9 11 යන සංඛ්‍යා රටාවේ පොදු පදේ ලබා ගන්න. අනේ ඉස්කෝලේ ටීචර් හෝ සර් බොහෝ දුරට මේ විදිහට කතා කරાવી. එයාලා කියන විදිහට ඒක කරන්න. 3 5 9 11 ආදී වශයෙන් පවතින සංඛ්‍යා රටාවේ පොදු පදේ ලබා ගන්න. අනුයාත පද අතර වෙනස 5න් 3ක් අඩු කරනවා 2යි. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා තමයි මේ හදන්නේ. ඔබ මේ රටාව දන්නවා. පළවෙනි පදයේ 3යි 3 ධන 2 වැඩි කිරීම බිඳුව ඊළඟට 3 ධන 2 වැඩි කිරීම 1 3 ධන 2 වැඩි කිරීම 2 මේ රටාවක් ගොඩනගලා තියෙනවා. එතකොට පස්වන පදේ 11 එන්න ඕනේ කොහොමද? මෙතෙන්ට එන්න ඕනේ 3 ධන 2 වැඩි කිරීම 5 කියලා. එහෙමද? පස්වෙනි පදේ 3 ධන 2 වැඩි කිරීම 5ද වෙන මොකක් හරිද? මට බලලා කියන්න ඕන. මෙන්න මෙතන පේලියට එන එක අහන්න. අපේ ගොඩක් දරුවෝ එකතු වෙනවා අයින් වෙනවා එකතු වෙනවා අයින් වෙනවා සිග්නල් ප්‍රශ්න තියෙනවා. අකුණු ගන්නවා නම් එහෙනම් පුතේ අපි පන්තිය අදට නවත්තමු. අතිරේක පන්තියක්වත් දාගෙන මේ ඉදිරියට සාකච්ඡා කරමු. කොහොමද මේ ටියුට් එක කරලා ඉවර දරුවෝ මට කියන්න බලන්න. ඒ කියන්නේ සංඛ්‍යා රටා අභ්‍යාස ටික ඔක්කොම ඉවරයි. 5 දිනක්වත් හිටියේ නැතොත් කරලා වැඩක් නැහැ. තිලක්ෂි තිලක්ෂි ඉවරයි. තව Subati. සුභාති ඉවරයි දෙන්නයි. තවම දෙන්නයි ඉන්නේ. මම දැන් හදද්ද යනවා දැන් හම්බෙලා ටියුට් එක. දැන් භාගයක් දුරට ගොඩක් දුරට හදලා පොඩ්ඩයි තියෙන්නේ ගණන් 13යි තියෙන්නේ පුතේ. මේ හොඳම ගණන් ටික මේ ටික මම සාකච්ඡා කරලා වැඩක් නැහැ ඔයාලා හදන්නේ නැතුව. එහෙනම් මෙහෙම කරමු දැන් විනාඩි 45කට කිට්ටුව පන්තිය ගියා. අතිරේක දවස් හැබැයි දාන්නේ ඔයගොල්ලෝ ඉස්කෝලේ යනවා නේද? ඒක නෙවෙයි. සෙනසුරාදා උදේ හැම පන්ති පුළුවන්ද? උදේ කියන්නේ 10ට විතර වගේ? හා සර්. පුළුවන් සර්. Sir මට 11ට පන්ති. කාටද? Subati. සුභාත්‍රේ 11ට පන්ති. එතකොට 11යි. එහෙනම් 9ට පටන් ගත්තොත් ගැටලුවක් නැහැ නේද? අපිට 10 අමාරු වෙද්දි ඉවර කර හැකිනේ. එතකොට එහෙනම් සෙනසුරාද මේ ඔයාලගේ වැරද්ද හින්දා මේ කරලා නැති හින්දා දැන් ඒකෙන් දුක් විඳින්නේ අර කරපු අය. දැන් සුභාති දුවලා එහෙම කරලා තියෙන්නේ නේද? දැන් කියයි ටියුට් එක තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නේක මම පුතේ පොදුවේ දැන් මේ ටියුට් තනි තනියම දුන්නේ නැහැ. අර සමහර අයට යවුවා. ඒක ඊට පස්සේ පොදුව දුන්නා. එතකොට දැන් අලුත් පාඩමත් එදාට පටන් ගන්න වෙනවා ඔක්කොම එන්න ඕනේ. දැන් අද අලුත් පාඩමනේ පටන් ගන්න හැදුවේ දැන් මේ හැබැයි දැන් මේ ඔයාලට ගැටලුවක් නැත්තම් අලුත් පාඩම කරමුද අපි? අපරාධයි නැත්තම්. මොකද කියන්නේ? 7 දෙනෙක් පන්තිය හැබැයි. 7 දෙනා ඉන්නේ. ඔයාලා මොකද කියන්නේ අලුත් පාඩම ටිකක් කරලමු නෑ. එහෙම තේරුමක් නෑ අලුත් පාඩමට ගිහිල්ලා මේක ඉවර කරන්න නැතුව. අන්න එහෙම එකකුත් තියෙනවා. මේ මටත් වහිනවා මට විදුලි කොටනවා. ඒකයි මාත් මේ පොඩ්ඩක් බැලුවේ. මොකද එකක් පිච්චිලානේ දින්නේ අනිකක් පිච්චුනොත් එහෙම ඉවරයි ඈ. මේක අනුන්ගේ එකක්. ඔය දැන් අද ගියා මේ කොහෙද කිරිදිවැල ගියා, නිට්ටඹු ගියා, කඩුවෙල ගියා කොහෙවත් නෑ මං මේ හොයන වර්ගයේ ලැබ් එකක් නෑ. සල්ලි හොයාගෙන ගියා. ගිහිල්ලා ලොකු රවුමක් ගිහිල්ලා ලැබ් එකක් නෑ. අන්න එහෙමයි තත්ත්වය. ඒ කියන්නේ බඩු නෑ. ෆෝන් එකකින් කරන්න බෑනේ සමහර වෙලාවට ඉතින් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් අර ෆයිල් එක එවන්න බෑ. PDF බලා ගන්න අමාරුයි.
මොකද කියන්නේ සෙනසුරාදා 9 ගැටලුවක් නැද්ද එහෙනම්? නෑ සර්. බැරි කෙනෙක් ඉන්නවනම් දැම්ම කියන්න අක්කට හරි අයියට හරි පන්තියක් තිබුණත් ඒත් අමාරුයිනේ. එහෙම ගැටලුවක් නැතුව එකතු වෙන්න පුළුවන් නම් අලුත් පාඩම කරමු කියලා තියෙනවා. අලුත් පාඩම කරන්නත් බෑනේ පුතේ මේ කට්ටිය මේ කීප දෙනෙක් දාලා තිබුණ සිග්නල් ප්‍රශ්න ඒගොල්ලෝ එනවා යනවා නේද? සර් අපේ අක්කට පන්තිනේ. ඔව් ඒකනේ වැඩි. එහෙනම් කොහොමද ඉතින් කරන්නේ? කීයද පුතේ පන්ති තියෙන්නේ? 9ට සර්. ලවරින් ඉඳන් 12 වෙනකල්ලු සර්. හරි. එහෙනම් මෙහෙම කරමු. අපි අලුත් පාඩමට යමු. අලුත් පාඩම යන් එතකොට ඊළඟ දවසේ තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. මොකද්ද? මේකේ ගණන් ටික ඈ. රයිට් අපි අලුත් පාඩමට යමු. එහෙනම් දැන් ඉන්න උත්සාහ කරන්න කැඩි කැඩි හරි ඈ. අච්ච පොත තියනවද කවුරු හරි ළඟ? ඔව් සර්. තියනවා සර්. දැක්කද දෙවෙනි පාඩම මොකක්ද කියලා? ඔව් මොකක්ද? ද්විමය සංඛ්‍යා. ද්විමය සංඛ්‍යා. දැන් ඔයගොල්ලෝ IT එහෙම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දරුවෝ වෙන්න පුළුවන්. ද්විමය ද්වි කියන්නේ දෙකයි ඈ. ද්විමය සංඛ්‍යා. ඒ කියන්නේ මේ ද්විමය සංඛ්‍යාවල තියෙන විශේෂත්වය තමයි ඉලක්කම් දෙකයි පාවිච්චි වෙන්නේ. ද්වි කියන්නේ දෙකයි නේද? ඔක කියනවා අපි දෙකේ පාදයේ සංඛ්‍යා කියලා කියනවා. දෙකේ පාදයේ සංඛ්‍යා කියලා කියනවා. එහෙම නැත්නම් කියන්නේ ද්විමය සංඛ්‍යා. ද්විමය. ද්වි කියන්නේ දෙකනේ ද්විමය සංඛ්‍යා. එතකොට අපි මෙච්චර කල් ඉගෙන ගත්තේ ඇත්තටම අපි මේ අදත් කතා කරේ මීට කලිනුත් ඉගෙනගෙන තියෙන්නේ දශමය සංඛ්‍යා කියන්නේ. දශමය සංඛ්‍යා. එහෙම නැත්නම් මේ කියන්නේ 10 පාදය. 10 පාදයේ සංඛ්‍යා. දශමය සංඛ්‍යා එහෙම නැත්නම් 10 පාදයේ සංඛ්‍යා තමයි අපි මෙච්චර කාලයක් ඉගෙනගෙන තියෙන්නේ. ඒකනේ ඔයාලට මතකද 578ට 385ක් එකතු කරන්න එහෙම කිව්වහම 8යි 5යි 13 දැම්මේ නෑනේ. සමහරු දැම්මා. එන්නට ඔක්කොත් මුත්‍රාය. එක්ක පන්ති එක්ක ගෙදර ගිහින්. ආයි දැම්මේ නෑ. සමහරු ආයි දැම්මා. පණ මෙදුකෝ නේ කිව්වා ටීචර් 10 13න් දාපිය 3 ඉතුරුයි එක ඒක මෙතෙන්ට ගෙනියපන් කිව්වා. ඔයාලත් මං වගේ දන්නේ 13ක් තිබුණා දැම්ම 3ක් ඉතුරු වුණා එකක්. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 3යි 1යි 4යි 9ක්ම අඩු. මට නම් ඒ කාලේ ප්‍රශ්නය ආවා. දැන් ටීචර් කියන්නේ මෙහෙමනේ 8යි 5යි 13න් 3 එකක් ඉතුරුයි. 13න් 3ක් මෙතෙන්ට දානවා. තව එකකුත් ඉතුරු වෙනවලු. ඒකට 3යි 1යි 4යි තව 9ක් වෙච්ච දෙයක් නැති වෙනවා. එව්වද? නෑනේ. එව්වේ නෑ. ටීචර් කිව්වා 13න් 3 මෙතෙන්ට දාපන්. එක මෙතෙන්ට ගෙනියපන්. ඔයගොල්ලෝ තුරු වුණා. පස්සේ ඉතින් තේරුම් ගන්න නැති මොකක්ද උනේ කියලා නේද? ඒ ඇත්තටම උනේ මොකක්ද? 13න් 3 දැම්ම නෙමෙයි. ඒ 13 ඔන්න ඔහොම දාගත්තා. මේ ටික 8යි 5යි 13 කියන එක මෙහෙම දාගත්තා. දැන් මෙයාගේ වැඩේ ඉවරයි. මේ 3 මෙතෙන්ට ආවා. මේක 10ක්. 10 කියන තැනට ඒව ගියා. ඔය විදියටයි ආවේ. හරි. එතකොට දැන් කවුරු හරි කියන්න බලන්න 10 පාදයේ සංඛ්‍යානේ අපි මෙච්චර කල් ඉගෙනගෙන තියෙන්නේ. ඒ වෙලේදී භාවිතා කරන්න පුළුවන් ඉලක්කම් මොනවද කියලා. 10 පාදයේ සංඛ්‍යාවල භාවිතා කරන්න පුළුවන් ඉලක්කම් මොනවද කියලා කියන්න බලන්න.
හරි ඒක කියන්න කලින් ද්විමේ සංඛ්‍යා කියලා මාතෘකාව ලියලා ඊට යටින් ලියා ගන්න දශමයේ සංඛ්‍යා එහෙම නැත්නම් 10 පාදේ කියලා ඉක්මනට ලියන්න. ද්විමේ සංඛ්‍යා යටතේ ඔයාලා ලිව්වේ දශමයේ සංඛ්‍යා එහෙම නැත්නම් 10 පාදේ කියලා. ලියා ගන්න මෙහෙම. අප මෙතෙක් කලක් භාවිතා කරන ලද්දේ දහය පාදයේ සංඛ්‍යාය 10 පාදයේ සංඛ්‍යාය 10 පාද එම නිසා මෙම සංඛ්‍යා ලිවීම සඳහා මෙන්න මේවයි පාවිච්චි කරන්නේ 0 1 2 3 4 5 6 7 8 9 ඔච්චරමයි වෙන එකක්වත් පාවිච්චි කරන්න බෑ. භාවිතා කළ හැක්කේ 0 1 2 3 4 5 6 7 8 9 ඉලක්කම් පමණි කියලා ලියන්න. ඉලක්කම් පමණි. එහෙනම් ඊළඟ තරෝ දාලා ලියා ගන්න. එම නිසා ද්විමය සංඛ්‍යා සඳහා ඒ කියන්නේ දෙකේ පාදේ. එම නිසා ද්විමය සංඛ්‍යා සඳහා දැන් මේ කතා කරන කිසි දෙයක් ඔබට තේරෙන්නේ නැතුව ඇති තාම. පොඩ්ඩක් ඔබ බය වෙන්න වරෙම ලේසි. නමුත් මේ තියරි පොඩ්ඩක් ලියා ගන්න. තියරිනේ තේරෙන්නේ නැහැ. ගණන් හදා ඒගොල්ලෝ හිටගෙන. මම නම් හිටගෙන කොහොමද තියෙන්නේ? මොකක්ද දන්නේ කිව්වේ. එම නිසා ද්විමය සංඛ්‍යා සඳහා භාවිතා කළ හැක්කේ දැන් බලන්න 10 පාදේවට 10ක් පාවිච්චි වෙනවා. ද්විමය සංඛ්‍යා වලට 2යි. හැබැයි මේ මුල ඉඳලා 2ක්. බිංදුව සහ 1 පමණි. දශමය නැත්නම් 10 පාදයේ සංඛ්‍යාව සඳහා 1 2 3 4 5 6 7 8 9 10. ඉලක්කම් 10ක් පාවිච්චි කරනවා. 10 පාදයේදී 10 වෙච්ච ගමන් අනිත් පැත්තට පයින්නවා. 10 වෙනකොට පයින්නවා. දැන් 17 වුණොත් 10ක් පයින්නවා. 10 ගොඩවල් පයින්නවා පට ගාලා. අඩු කරද්දී අපි එකක් කියලා ගත්තාමත් මොකද වෙන්නේ? අනිත් පැත්තට එන්නේ 10 ගොඩ. ඒක තමයි 10 පාදයේ කතාව. එහෙනම් දෙකේ පාදයේදී මොකද වෙන්නේ? එහා පැත්තට යන්න ඕනේ දෙකේ ගොඩවල්. එහා පැත්තෙන් එකක් අඩු කරද්දී එහෙම ගන්න වුණොත් එන්නේ දෙකක් කියලා මතක තියාගන්න.
මේකේ යන්නේ 10ක් ගත්තොත් එන්නේ 10ක්. මේකේ යන්නේ 2ක් අඩු කිරීමදී ඉල්ල ගත්තොත් එන්නේ 2ක්. එකමට කිව්වේ. හරි? බිංදුව සහ එක පමණි. right. දැන් ඔය ඇති තියරි ඈ දැන් කෙලින්ම අපි වැඩේට බහිමු හරිම ලේසි. දැන් මේ කියා දුන්නේ මොකද තේරුණාද ඔයාලා? පාඩම් තේරුණාද මොනවා හරි? එළම මේ කියපු ඒවා මොන හරි අදහසක් ඔලුවට ගත්තද ඔයගොල්ලෝ? දැන් බැරි වුණාද? බොරු කියන්නේ තහනම්. මොකද කියන්නේ? බොරු කියන්නේ තහනම් නේද? මොකක් කියන්නේ හරි. හරිම ලේසි. ලියා ගන්න මාතෘකාවක් දශමය සංඛ්‍යා. ඔන්න දැන් මෙච්චර කල් දැන් හිතන්නකෝ එක වසරේදී දෙකේදී තුනේදී දශමය සංඛ්‍යා කියලා එහෙම ඉගෙනුනොත් එහෙම ඕගොල්ලෝ දුවනවා අහස පොළොව කඩාගෙන දුවනවා. එන්නේ නැහැ පහුදාට. ඉස්කෝලේ යන්නේ නැහැ. කොරෝනා වලට වඩා බයයි. ගණන් පාඩම. ඒකනේ ඔයාලා කවදාවත් ඇහුවේ නැහනේ. ඇයි 10ක් වුණොත් විතරක් එහා පැත්තට යන්නේ? 10ට වැඩි වුණොත් විතරක් යන්නේ ඇයි කියලා ඇහුවොත් නේ. ඔයාලා ඇහුවේ නැහැ. ඇයි 8ට වැඩි නම් යන්නේ නැත්තේ කියලා. ටීචර් කියපු එකනේ නේද? ඒ පීඩනේ තමයි දුන්නේ නේද? මෙහෙම මේවා විතරයි. හැබැයි හොඳට මතක තියාගන්න ජපානයේ වගේ රටවල් වල ඉස්සෙල්ලම උගන්වන්නේ දෙකේ පාදේ. මන්ද ඇත්තව එහෙම තමයි මේ දෙන්නේ අන්තර්ජාලයෙම පොඩ්ඩක් බැලුවම හොයාගන්න තියෙන ද්විමය සංඛ්‍යා පොඩි ළමයින්ට ඉස්සෙල්ලම කියාදේ. ඇයි හේතුව මේ ද්විමය සංඛ්‍යා තමයි පුතේ පරිගණක භාෂාවේ තනිකරම තියෙන්නේ. මොකද විදුලිය සම්බන්ධව තියෙන්නේ ධන ඍණ කියන අගයන් දෙකනේ. එතකොට බිඳුවට දීලා තියෙනවා ධන අගය, එකට දීලා තියෙනවා ඍණ අගය. මොකද ඍණ විද්‍යුතය නැත්නම් ඉලෙක්ට්‍රෝන වලින් තමයි මේ ගමන සිද්ධ වෙන්නේ. මේ පරිගණක භාෂාව ඔබ අනාගතේ ඉගෙන ගන්න හැම ඉන්නවා නම් තනිකරම තියෙන්නේ ඔක කියන්නේ බූලියානු බීජ ගණිතය කියලා තියෙන වෙනම කොටසක්. එතකොට මේ ද්විමය සංඛ්‍යා වලින් තියෙන. හැබැයි ඒකේ 16 පාදෙත් තියෙනවා. අන්න 16 පාදේ ආවනම් 15 දක්වා සංඛ්‍යා යටින් තියන්න පුළුවන්. ඒ බිඳුවේ ඉඳලා 15 දක්වා සංඛ්‍යා තියන්න පුළුවන්. 8 පාදෙදී ආවොත් බිඳුවේ ඉඳලා 7 දක්වා තියන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා දෙකේ පාදේ ආවොත් බිඳුවයි එකයි විතරයි. දෙක තියන්න බෑ. හරි? ඒක බලමු. right. දශමය සංඛ්‍යා ඒ කියන්නේ 10 පාදේ. අපි මෙච්චර කල් ඉගෙන ගත්තේ ඒවා 10 පාදේ. දැන් තමයි වචනේ දුන්නේ. දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට හැරවීම ලියාගන්න මාතෘකාව දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට හැරවීම. දැන් හරිම ලේසි. දැන් ඉගෙන ගන්න ඒවා මාරම ලේසි. අර කලින් ලියාගත්ත හිතන්න ගිහිල්ලා ඉර වෙච්ච සේරම ඉසි කරලා දාන්න එකක්ව වැඩ. පොරුවට ලිව්වේ නිකන් මොනවද ලියන්නේ? ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ඔයාලට එන්නේ. ඕන. right. බලා ගන්න. මම ලියන එක බලා ගන්න. 12 කියලා ලියුවා. මේක දශමය සංඛ්‍යාව. හරි? ඉතින් ඔන්නම් ලියන්න පුළුවන් මේකේ පාදය 10 කියලා ලියන්න පුළුවන්. මෙච්චර කල් ලිව්වේ නෑ. අද ලියන්න පුළුවන්. يعني 12 කියන්නේ 10 පාදයේ සංඛ්‍යාව. එක තියෙනවා දෙක තියෙනවා. මමනේ කියන්නේ 10 පාදේ කියලා. දැන් මේක ලියන්න ඕනේ දෙකේ පාදේ. කොහොමද ලියන්නේ කියලා අපි බලන්න යන්න. ලියගන්න. 12 සමානයි 10 පාදයේ සංඛ්‍යාව. දැන් මේක හරවන්න යන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවලට. හරි. මෙතන ඉස්සරහින් අපි උත්තරේ ගන්න යන්නේ. මෙන්න මෙච්චරයි කරන් තියෙන්නේ. දැන් හොඳට බලා ගන්න. පළවෙනි ගාන බලා ගන්න. එච්චරයි තියෙන්නේ. දන්නවත් ඇති සමහර වෙලාවට ඈ. 12 මේ විදියට ලියනවා. මේක විශේෂ බෙදීමේ ක්‍රමයක්. පළවෙනි ගාන හරියටම බලා ගන්න. ආය අනිත් නැතක් තමයි. ඈ. මෙන්න මෙහෙම ඉරක් ගහනවා. මේ අතර ඉරක් ගන්න. පුළුවන් නෑ මොකද? මාත් එක්ක කරමු. 12 දැම්මා එල් අකුරක් ගැහුවා.
දැන් හරවන්න යන්නේ දෙකේ පාදේ නැත්නම් ද්විමේ සංඛ්‍යා බවට. එහෙනම් දෙකෙන් බෙදනවා. හැබැයි හොඳට බලා ගන්න කලබලයට බෙදාගෙන ගියොත් ලියන ඒවා වරද. හරි මේක බෙදීමක්ම නෙමෙයි ඇත්තටම ඈ. මෙහෙම දෙකෙන් බෙදනවා කියලා මෙතන දෙක දාන්න. බෙදීමක්ම නෙමෙයි ඊට වැඩිය වෙනසක් තියෙනවා. හරි 12 දෙකෙන් බෙදුවාම 6යි කියලා මෙතන දාන්න. දැන් පුංචි ඊතලයක් ගන්න. මම කියවනේ වෙනසක් තියෙනවා කියලා. 12 දෙකෙන් බෙදුවාම 6යි. ඉතිරි නෑනේ. ඉතිරි නැති හින්දා මෙතන බිංදුවයි කියලා දාන්න. හරියටම මේක තේරුම් ගන්න ඕනේ. ඔන්න දැන් ගණන් ගන්න නැතුව හිටපු දරුවන්ට පොඩ්ඩක් අවුල් වෙලා ඇති. ඒගොල්ලෝ ඊළඟ ගාණේවත් අල්ල ගන්න බලන්න. මම කිව්වනේ. සාමාන්‍ය වැදගත් ඒවා කලින් කියලා තමයි පටන් ගන්න. නැවත සැරයක් දෙකෙන් බෙදන්න. එල්ලපුරා. දෙකෙන් බෙදන්න. බලන්න. මේවා පස්සේ දාන්න. සමහරව ඕක බලහින් නැතුව දාගෙන කියලා වරද්ද ගන්න. මොඩ. බේත් නැහැ. ඔන්න දැන් 6 දෙකෙන් බෙදෙනාම 3යි. ඒත් ඉතුරු නෑනේ බිංදුවයි කියලා දාන්න. ඊතලයක් ගහලා බිංදුවයි කියලා දාන්න. ද්විම සංඛ්‍යා දෙකෙන්මයි බෙදන්නේ. වෙන මොකකින්වත් බෙදලා හරියන්නේ නැහැ. නැවත එල්ලපොර. බෙදීම 2. 3 බෙදනවා 2. 3ක් තුල 2 ගොඩවල් 1යි. අන්න ඉතිරි වෙනවා පුතේ කීයක්ද 1ක්. ඔන්න හොඳට බලන්න. 12 දෙකෙන් බෙදුවා 6යි ඉතුරු නැහැ. 6 දෙකෙන් බෙදුවා 3යි ඉතුරු නැහැ. 3 දෙකෙන් බෙදුවා 1යි ඉතුරු වුණා 1ක්. දැන් වැඩේ ඉවරයි. හැබැයි බලාගෙන හිටපු නැති අයට බඩුම තමයි. තේරුම් ගත්තේ නැති අය. දැන් කරන්න තියෙන්නේ මම මේ ඊතලයක් ගහන හොඳට බලා ගන්න. මේන්න මේ විදිහට උත්තරේ ලියන්න ඕන. ඔය විදිහටද? ඕන්න ඔය විදිහට. ඒ කියන්නේ මෙතනින් පටන් ගන්න ඕනේ. 1 1 බිංදුව බිංදුව මෙහෙන් පටන් ගන්න. 1 1 බිංදුව බිංදුව. ඔන්න උත්තරේ ලියනවා 1 1 බිංදුව බිංදුව යටින් දානවා 2 කියලා. ඕක තමයි උත්තරය. දැන් ඉතින් මම අහන්නේ තේරුණාද නැද්ද කියලා. අවබෝධයෙන් මුල ඉඳලා බලලා හිටියනම් තේරෙනවා නැත්තම් නිකන් මැජික් වගේ ඇති. ලියා ගන්නකො කොහොම වුණත් කමන්නේ. දැන් බැරි අය තේරුම් ගන්න ඕනේ ඊළඟ ගානෙදිවත් මේක අල්ල ගන්න. මේක තේරෙන්නේ ඔබේ බුද්ධියත් එක්ක. ඉතින් මම අහන්නේ තේරුණාද කියලා. එතකොට තේරුන්නේ නැහැ කියන සද්ද නැතුව ඉන්න කෙනාගේ ඉතින් බුද්ධිය ගැන අනිත් අය තීරණ ගන්නවා. මෙච්චර සරලව ගියා දීලා තේරෙන්නේ නැහැ කියන්නේ ඔබට දෙයියන්ගේ විහිද. කොච්චර බුද්ධිය තිබුණත් හැකියාව තිබුණත් වැඩක් නැහැ. ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඕන තැනදී ඒක ફોකස් කර ගන්න ඕන. කල් දාලා හරියන්නේ නැහැ. මේ හිතනවා නෑ අවුලක් නෑ මම වැඩ මට පුළුවන්. එහෙම හිතපු අය ගොඩක් අද ඉන්නවා පාරවල් වල. සටනක් තියෙන. වේගය අතිශය වැදගත්. හරි. ඔන්න දැන් අවස්ථාව තියෙනවා දෙවෙනි ගැටලුව මාත් එක්කම හදමු. මට උදව් කරන්න ඔයාලා පුළුවන් අය අනිත් අයට අවස්ථාවක් තියෙනවා හොඳට බලාගෙන ඉඳලා තේරුම් ගන්න. ඒත් බැයි නම් අතහැරලා දාන්න. ඉතින් හැමදේම නැති වෙයි ඉච්චරයි. ඔන්න දෙවෙනි ගැටලුවට අපි යනවා. මේකත් මම කතා කරනවා හැබැයි ඔයාලගේ උදව්ව ඇතුව. විසි 9 කියන්නේ 10 පාදයේ සංඛ්‍යාව. ඕකත් ලියන්න ඕනේ අර 1 සහ බිංදුව පාවිච්චි කරලා. ඔන්න අවස්ථාව හදන අය ඒගොල්ලෝ හදන්න හදලා ඉවරලා මටත් හදපු හැටි කියන්න. අනිත් අය හැදෙනකම් බලයි. හොඳ වැඩි. හදලා ඉවර නම් නම කියන්නත් ඕන කොටස් කරලා. වැරදුනාට කමන්නේ. ලහිරු ලයිරු එකපාරෙන් තේරුම් ගන්න තියෙනවා. බොහොම හොඳයි.
උයිඳු. උයිඳු හදලා හරි. සුභාති සුභාති හදලා. කවුරුත් බොරුවට චමිදු නෑ. චමිදු ආකාශ හදලා. ඔෂාන් ඔෂාන් හදලා. මල්ෂා හදලා. බලන්න කොච්චර ඔයගොල්ලෝ හොඳ මට්ටමක ඉන්නවද කියලා. අන්න ඒ විදිහට හැම වෙලේම අවධානය දෙන්න. අපි බොහොම කෙටි කාලයක් මේ උගන්වන්නේ. ඔබ ඉගෙන ගන්න අපෙන් බොහොම කෙටි කාලයක් අවශ්‍ය ටික එකපාරෙන්ම ගන්න. ඊට පස්සේ මොකුත් නැහැ කියන්නේ. මට ඉතින් 6 දෙනෙක් විතර කිව්වා. අනිත් අය නෑ තාම. හරි. දැන් ඇති වෙලාව. දැන් ඒගොල්ලෝ දුක් වෙන්න එපා, බය වෙන්න එපා. හොඳට බලා ගන්න. අපි මේක සාකච්ඡා කරමින් හදනවා. අල්ල ගන්න. බැරි උනේ එක්ක ඔබට සිග්නල් මදි. ඒකත් ඉතින් මොකද ඒකට කියන්න දෙන්නේ කර්මය කියලා තමයි. සිග්නල් නැති ඒ ගැටලුකාරී තැනක ඉපදීමම. ඒ පැත්තක වාසය කරන්න ලැබීමම දුක. මාත් ඉන්නේ වගේ පැත්තක. වහිනවා ඉවරයක් නැහැ. ඒක අපේ කර්මය. නේද? දැන් මේ හොඳට වැඩ කරමින් තිබිච්ච ලැප් එක පිච්චෙන එක මදර් බෝඩ් එකත් එක්ක ගිහිල්ලා තියෙන කරුයි නෝරන්නේ. හරි. දැන් මම මොකද කරන්න ඕනේ? අද හපුවියට කියන්න බලන්න මට. මම බබා 29 දෙකෙන් බෙදෙනවා. 29 මොකද කරන්නේ? දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා. මට උදව් කරන්න. කීයද? 14යි ඉතිරි එක. ඊට පස්සේ ආයෙ දෙකෙන් බෙදනවා නේද? නෑ සර් ඉතිරි. ඉතින් වංචා කරන්න බෑ. කියන්න කීයද දාන්න? 1. ඔන්න ඔක තේරෙනවද බලන්න. 29 දෙකෙන් බෙදුවාම 14යි. කොහේ හරි බෙදලා හරි ගන්න විලිලැජ්ජයි හැබැයි. 14 වරක් 2 28යි. එකක් ඉතුරු වෙනවා. ඒවනේ අර මෙහෙන් ලියවෙන්නේ. ඊළඟට ආයෙසරයක් බෙදනවා 2. 7යි. ඉතුරු එකයි නේද? බිඳුවයි සර්. බිඳුවයි ගන්න වංචා කරන්න කුටික් ගන්න. දෙකෙන් බෙදෙනවා සර්. ඊළඟ එකෙත් ඉතුරු වෙන්නේ නැහැ එහෙනම් නේද? ඉතුරු වෙනවා සර්. ඉතුරු වෙනවා ඔන්න ඒව දන්නේ නැහැටි නේද? හයි. ඔන්න එකයි. බෙදලා ඉතුරු වෙනවා සර් එක. ඉතුරු වෙනවා. එකයි. හරි. හරි නේද? නෑ සර්. තාම හරි නෑ. මොකද්ද හරි? මොකද්ද ගැටලුව? අර වගේ ඊතලයක් දාලා එක දාන්න ඕන. අන්න හරි. අනිවාර්යයෙන්ම ඊතලයක් දාලා එක දැම්මේ නැත්නම් බඩුම තමයි. ඒ අපේ පුතාලා කිව්වේ ඔය ගොඩක් කට්ටියට වරදින තරම්. ඒගොල්ලෝ හදාන කියලා මෙතන එක දාලා නවත්තනවා. මෙතනින් ඉතුරුද නැද්ද කියලා දාන්නේ. ඉතුරු වුණත් දාන්න ඕනේ. ඉතුරු නැතත් දාන්න ඕනේ බින්දුවයි. නැත්තම් එහෙම විකාරයි. එහෙනම් මේ ඕගොල්ලෝ මේ ලියද්දි මම මේ තව දෙයක් කියන්නම්කෝ. මම දැන් මෙහෙම කොකෙක් ගහලා ඊතලයක් ගහලා කියා දෙනවා. ඕගොල්ලෝ මොකද කරන්නේ ඒක ගන්න? එහෙම එපා. පුරුදු වෙන එකේ ගහන්න. විභාගෙදී ඊතල ගහන්න අවශ්‍ය නැහැ. නිකන් උත්තරේ ලියන්න. මම මේ ඔබට කියා දෙන්නනේ මෙහෙම ඊතලයක් ගන්න. දැන් ඊට පස්සේ සමහර වෙලාවට අනිත් ටීචර්ලා ඇවිල්ලා අහනවා මගෙන් මේ ළමයි මෙහෙම ඊතලයක් ගහලා තියෙන්නේ මොකද? මං කියනවා මන් දන්නේ. මන් දන්නේ. ළමයි හිතාගෙන ඉන්න ඒකත් ඕනේ. මේ ඊතලෙට ඊතලින් වැඩක් නැහැ. මේ පැත්තෙන් ලියන්න පටන් ගන්න එච්චරයි කියන්නේ. මෙහෙන් ලියුවොත් වැරදි. එහෙනම් මොකද ලියවෙන්නේ උත්තරේ කියන්නේ? 1යි 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 1. හරියටම හරි. 1 යටින් ලියනවා කීය කියලාද? 2 පාදේ කියලා. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. ඉන්නවනම් ළඟ අහලා බලලා 10 වසර 11 වසර අයියා කෙනෙකුට අක්කා කෙනෙකුට උනත් දීලා බලන්න. දක්ෂම පුළුවන් කෙනෙක් කරගෙන අනිත් ඒවා මේක දන්නේ. වරද්ද. කේන්තින් වැඩ කරන කෙනෙකුට එහෙම ගිහලා තමුසේ හදනවා කියලා දෙන්න එපා. පටයල් ගාලා ගහයි එකක් නේද? එහෙම නෙමෙයි. මතක නැහැ. දන්නේ නැහැ. වරද්දන. right. එහෙනම් ඔන්න දශමයේ සංඛ්‍යාවක් එහෙම නැත්නම් 10 පාදි සමයේ මේක නොතිබුණත් ඕක 10 පාදි තමයි. මොකුත් යටින් ලියලා නැත්නම් 10 අපි මෙච්චර කල් හැදුවේ. දැන් ඔයාලගේ වයස කීයද කියලා අහුවොත් ඕගොල්ලෝ කියේ 24යි කියලා. ඒ 24 කියන්නේ මොකක්ද? 10 පාදි. 10 පාදි කියලා කියන්නේ නැහැ. හරි? right. හොඳයි. එහෙනම් අපි දැන් ඊළඟට ඔබට දෙන ගැටලුව වලට යමු. දැන් තනියම හදන්න ඕනේ. මම සංඛ්‍යා කීපයක් දෙනවා.
ඔයාලා වේගයෙන් හදාගෙන යන්න ඕන. 3 19 10 4 35 10 5 60 10 6 51 10 කිසිම විදියකින් මේ ඉස්සරහා ලියන දීමේ සංඛ්‍යා තුල බිඳුවත් එකක් තැරෙන්න වෙන කිසිදු ඉලක්කමක් භාවිතා කිරීම වැරදි. එහෙම වායිච්චි කරන්න බෑ. ඉක්මනට හදන්න. බලමු අපි වේගෙන්ම හදන නේද? වැඩ හෝ වැඩි කවුද කියලා. පටාස් කියලා හදන්න. ගණන් 4යි තියෙන්නේ. මේ ටියුට් එකේව නෙමෙයි පුතේ මේ නිකන් ගණන් ටිකක් දුන්නේ අපේ මේ නෙත් විදු වහනවා ටියුට් එකද කරන්න කියලා නෑ ටියුට් එක නෙමෙයි ටියුට් එක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු මේ පාඩම මේ වගේ ගණන් ටියුට් එක ඇති ඒවත් හදලා තියන්න හොඳයි ටියුට් එක දෙන්නේ අමතර දෙයක්. ඒක ටියුට් එක ගැන ලොකුවට හිතන්න එපා. ටියුට් එකත් ඉතින් කරනවා නම් ගොඩක් වටිනවා ඔයගොල්ලෝ නේද? එහෙම නැත්නම් අච්ච පොතේ හරි මේ වර්ගයේ ගණන් ටික පුරුදු වෙන්න එච්චරයි. මේ ගානක් හදාගන්න පුළුවන් වුණොත් සුභාති ඉවරද පුතේ? ඔව් සර්. ඉවරයි. ඉවරයි සර්. චමිත ඉවරයි. උයින්ද ඉවරයි. ඔයද ඉවරයි. ලයිරු මල්ලිකෝ මල්සා ඉවරයි. චතුමිනි ඉවරයි. ඉවරයිද? ලහිරු ඉවරයි. කෝ අපේ අනිත් අය?
ඇතිනේද වෙලා අපි හදමු ඈ කවුෂාන් ඉවරයි කිව්වා ඉන්න ඔක්කොම ඉවරයි නේ ඉන්දු කරුණා ඉවරයිද ඉවරයි රයිට් එහෙනම් උන් අපි හදනවා හරිම ලේසි මේ හරි පේනවා ඇති ඔයගොල්ලන්ට නේද පේනවනේ රයිට් 19 අර විදිහටම බෙදනවා මම වේගෙන් හදන්නම් දෙකෙන් බෙදුවා දෙවරක් 9 18යි ඉතුරු 1යි දෙකෙන් බෙදුවා දෙවරක් 4 8යි ඉතුරු 1යි දෙකෙන් බෙදුවා 2යි ඉතුරු නැහැ දෙකෙන් බෙදුවා 1යි ඉතුරු නැහැ 111 මම නිකන් වීලෝට කියන්නේ කියන්නේ 111 ඔව් සර්. එහෙම අපි කතා කරාට කමක් නැහැ විභාගෙදි ටීචර් එහෙම ඇහෙන්න කියන්න එපා අපි ඉතින් ලේසියට කියනවා 111යි 2 ඕන උත්තර මෙහෙමනේ ලියන්නේ මම දැන් ඉතලේ ගහන්න යන්නේ නැහැ මේ ගහන්නේ නිකන් කිටි කිටි වගේ ගහුවේ නැතුත් නිකන් හිතට හරිනේ ඔහෙලත් ගහනවා එහෙම නෙමෙයි ඈ ඊට පස්සේ ටීචර් ආයේ මෙහෙම මගුලක් කළාද කියලා හරි ඔන්න 1.112 එහෙමයි කියවන්නේ අපි උරතලයට කියනවා 111යි කියලා නේ නැත්නම් 1.211 කියලා ඕන දෙයක් කියන්න පුළුවන් රයිට් 35ත් ඔය විදිහටම බෙදනවා 35 දෙකෙන් බෙදනවා දෙවරක් 17 34යි එකක් ඉතුරු වෙනවා දෙකෙන් බෙදනවා 17 දෙවරක් 8 16යි එකක් ඉතුරු දෙකෙන් බෙදනවා 4යි ඉතුරු නෑ දෙකෙන් බෙදනවා 2යි ඉතුරු නෑ දෙකෙන් බෙදනවා 1යි ඉතුරු නෑ 35 10යි මොකක්ද ආවේ 1.0.0.1 ඔව් 10යි 11 නේද නෑ අපි නිකන් හොරතරේ කියමු 10යි 11 යටින් 2 කියලා දාන්න ඕන 10යි 11යි යටින් 2 කියලා දාන්න ඕනේ. ඒ හොරතලේට එහෙම කියන්නේ. ඇත්තටම කියන්නේ අපි විශ්ව දෝවා කියනවා අපි නේද? හරි. අනිවාර්යෙන් 60 නම් අමාරු වෙන්න බෑ. 60 කියන්නේ අමාරු ආ. හදුවද? ආපුවයි කියන්න උත්තරේ. 1.4.2 2 1.4.2 ඔව් සර් බලමු දෙකෙන් බෙදුවා 30යි ඉතුරු නැත දෙකෙන් 1111.2 දෙකෙන් බෙදුවා 7යි ඉතුරු 1යි දෙකෙන් බෙදුවා 3යි ඉතුරු 1යි දෙකෙන් බෙදුවා 1යි ඉතුරු 1යි 1.2යි එකේව 4යි බිංදු 2යි හරි ඔබේ උත්තරේ 1.1.1.2 දෙක කියලා අනිවාර්යෙන් දාන්න ඕනේ බලන්න කොච්චර ලේසිද කියලා 50 ගන්න නිකන් කිරිකජු වගේ නේද කිරිකජු කාලා තියෙද 25යි දෙවරක් 25 50යි ඔන්න ඉතුරු එකක් දෙකෙන් බෙදුවා 12යි ඉතුරු එක දෙකෙන් බෙදුවා 6යි ඉතුරු නැහැ දෙකෙන් බෙදුවා 3යි ඉතුරු නැහැ දෙකෙන් බෙදුවා 1යි ඉතුරු 1යි 1.11 දායි බලන්න ඔව් සර් ඔව් සර් 1.11යි 2යි එතකොට මේ අපි ඕවා කියාගත්තට කවන්නේ නැහැ අපි මේ වැදගත් මිනිස්සු ඉන්න තැන්වල ඕවා කියන්නේ අපි මොන වගේ වැදගත්කමක් නැහැ අපිට ඕවා නැහැ එහෙම කියන්නේ නැහැ එතකොට කියන්න ඕනේ 1.1.1.2 කියලා කියන්නේ හරි එතකොට ඔන්න දැන් ඔයාලට ඕනම දශමය සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් බවට හරවන්න පුළුවන්. ඔයාලා දන්නේම නැතුව 8යි 20 වුණා. බලන්න. ගණන් කීයද? ඊළඟ කොටසත් කරමුද ඇද්ද? මොකද කියන්නේ? ඊළඟට තියෙන්නේ ඔකේ අනිත් පැත්ත මොකද්ද? ත්‍රිමේ සංඛ්‍යා
දශමී සංඛ්‍යා කරන්න. ඔන්නම් පටස් ගාලා කියා දෙන්න පුළුවන්. බැයි නම් නිකන් යමු. පිළිපදින්න නැහැ. ඉක්මනට කී රෑ වෙනවා. මට බඩගින්න. කරන්න බෑ කියලා දානවා. කවුද? අපේ උයිදුව කියනවා බෑ කියලා. බොරු කියන්න එපා. ඉතින් මම බොරු කිව්වට පේනවනේ ඔක්කොටම ඔක දැම්මම ඉතින් ඒගොල්ලොත් මම දන්නවා වීඩියෝට කිව්වේ බොරු නෙමෙයි මෙයා. ඔයා හිතන්නේ බඩගිනි කියන්නේ බොරු කියලාද? හරි අනිත් දුවලා පුතාලා මොකද කියන්නේ? ඊළඟ කොටස කරමු කියනවා. ඊවන්. ඔහොම ඉගෙන ගන්න හොඳ නැහැ බඩ එළියයි. ඔය දවසකට චුට්ටක් ඉගෙන ගත්තාම ඇති. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ තේරම එක දවසකින් ඉගෙන ගන්න පුළුවන්. ඉස්සු ඇති. හරි දැන් ඔයාලගේ සියලු වැඩ නවත්තලා චුට්ටක් බලාගෙන. හරි අර කලින් වගේමයි. අල්ලගත්තොත් එකපාරයි. අවුන් නැතුත් දඟලන්න වෙනවා. තටමන්න වෙනවා. හැබැයි කොච්චර තටමුවක් දාන්නේ කියලා එක විතරයි. ගාලා දාන්න. හරි ඔන්න බලාගන්න. දැන් අපි කරන්නේ ද්විමය සංඛ්‍යා. ද්විමය සංඛ්‍යා හරවනවා. ඔය කතන්දර ලියන්න කම්මැලි අපි. ඉතලයක් ගෙව මොනවද? දශමය සංඛ්‍යා බවට. දශමය සංඛ්‍යා. බලාගන්න. හරිම ලේසි. ඔන්න 1.1.1.2 කියලා මම ලිව්වා. 1.1.1.2 මම මේක ටිකක් ලොකෝට ලිව්වේ නිකන් පේන්නේ නැහැ නිකන් පොඩි ගතියක් තියෙනවා නේද? ලියාගන්නකො මේක. ටිකක් ලොකෝට ලියන්න මම ඔක. හරිද? ඔන්න ඊළඟට කරන්න යන එක තමයි හරිම වැදගත්. ඒකයි හරි දහන්න. රෙඩියා? හරි සර්. රෙඩි. මේමයි කරන්න ඕන බලා ගන්න. පටන් ගන්නේ එකෙන් එකේ වෑන්. ඔන්න එක. මේ තියෙන්නේ එකේ. ඊට පස්සේ එක දාලා මේක හොඳට එක වතාවෙන් අල්ල ගන්න. දෙකේ පාදේ නම් මේ ඉලක්කම දෙකෙන් වැඩි කරගෙන එන එක වැඩි කරගෙන යන්න. හතරේ පාදේ නම් එක දැම්මා හතරෙන් වැඩි කරගෙන යනවා. අටේ පාදේ නම් එක දැම්මා අටෙන් වැඩි කරගෙන යනවා. මම කිව්වට තේරෙන්නේ නැහැ. මෙන්න බලන්න හරිම ලේසියි. එක් වරක් දෙක දෙකයි. මේ තියෙන්නේ දෙකේව මේ. මෙතන තියෙන්නේ දෙකේව. මෙතන තියෙන්නේ එකේව. මේක ටික ඔයාලා ලියද්දි උඩින් ලියා ගන්න. එතකොට පැහැදිලි. එහෙම නැත්නම් අපි යටින් දාමුකෝ. මේ තියෙන්නේ එකේව. මේ තියෙන්නේ එකේව. ඔය ඊට පස්සේ මේක දෙකෙන් වැඩි කරනවා. මේ තියෙන්නේ දෙකේව මෙතන. ඒක දෙකෙන් වැඩි කරනවා. මේ තියෙන්නේ හතරේව මෙන්න මෙතන. ඔය. මේ තියෙන්නේ එතකොට ඒක දෙකෙන් වැඩි කරාම වෙන්නේ 8ඒව. 1 2 4 8. ඊළඟට 16ඒව මේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ 32ඒව. මේ තියෙන්නේ. තේරෙනවද? සරලයි. කොච්චර සරලද කියන එක දාන්න. ද්විමේ සංඛ්‍යානේ. එක් වරක් දෙක දෙකයි, දෙක වරක් දෙක හතරයි, හතර වරක් දෙක අටයි, අට වරක් දෙක 16යි, 16 වරක් දෙක 32යි කියලා හිතුවත් ඇති. දාන්න ඕනේ නැහැ මේ කියා දෙන ගානනේ. දැන් මෙච්චරමයි කරන්න තියෙන්නේ. මොකද්ද? එකේවා එකක් එකයි. දෙකේවා බිඳුවක් බිඳුවයි. මේ මම පළවෙනි ගානේ ලියන්නේ අනිත් ඒවා හිතින් හදන්නේ. හතරේවා එකක් හතරයි. අටේවා එකක් අටයි. 16වා බිඳුවක් බිඳුව. ඒක දාන්න ඕනේ නැහැ. මම නිකන් ජොලියට දාන්නේ. 32වා එකක් 32යි. ඔච්චරයි එකතු කරන්න තියෙන්නේ. ඕක කොහොම දඟලන්න දෙයක් නැහැ. ඔන්න බලන්න හදන හැටි. මේ 32යි. 32යි 8යි 40යි. මේ 32යි 32යි 8යි මේ 8ඒව 40යි. ඉතින් හදන්න. 40යි 4යි 44යි 44යි 1යි. මේ තියෙන්නේ 45 10යි පාදේ. කොහොමද ගත්තේ? එකේව දෙකේව හතරේව අටේව 16ව 32ව කියලා හිතාගත්ත නැත්නම් ලියාගත්තා. හරිද? 32ව එකක් 32යි 16ව නෑනේ. එහෙනම් මෙතන 32යි. එහෙම නැත්නම් මේ මෙහෙමයි මේ 32යි. මේව දාන්නෙත් නෑ. මේක උඩින් දාගෙන යනවනේ මෙහෙම. එකේව. මෙතන දානවා දෙක හතරේව. මෙතන අටේව. මෙතන 32. ඔච්චරයි තියෙන්නේ. 32යි 8යි 40යි 40යි 4යි 44යි 44යි 1යි 45. ඔච්චරයි. දැන් ෂුවර් නෑනේ මේක. බලමු චෙක් කරලා. කොහොමද චෙක් කරන්නේ?
45 දශමයේ සංඛ්‍යාවන්නේ. හරවුම් දීමේ සංඛ්‍යාව. මේ ඔයගොල්ලෝ මේක කරන්නේ නැහැ විභාගෙදීම ඈ. ගැටලුවකදී මේක කරන්නේ නැහැ මේ චෙක් කරනවා. දැන් සමහර මෝඩ ළමයි මොකද කරන්නේ? මේක මේකට හරවලා ඒක මේකට හරවලා ආයෙ ලියනවා. එහෙම ඕනේ නැහැ. දැන් මෙතනින් උත්තරේ ඉවරයි. මේ ඔබට බලන්න කියනවා ඔබට කියා දෙනවා හරිද බලන්න. හරි? ඔන්න බෙදුවා දෙකෙන් ඔබ දන්නවා 20 කීයද? 2යි. ඉතුරුයි 1යි. ආයි බෙදුවා දෙකෙන් 11යි ඉතුරු නැහැ. ආයි බෙදුවා දෙකෙන් 5යි ඉතුරු 1යි. ආයි බෙදුවා දෙකෙන් 2යි ඉතුරු 1යි. ආයි බෙදුවා දෙකෙන් 1යි ඉතුරු 0. බලමු මෙන්න මේක ආවනම් වැඩි හරි මොකද්ද 1.11.1 බලන්න 1.11.1 බලන්න හරි නේද පල්ලේ හරිය පේන්නේ නැද්ද ඔයාලා සහොම් බලන්න ඕනේ නෑ නෑ ඒක තමයි මම මේ කිව්වේ දැන් ඔයාලටත් මම කියලා කිව්වේ සමහර අපේ මෝඩ ඇත්තෝ මොකද කරන්නේ අනේ අර අහිංසක ගාන හදලා ඉවරලා පණේ නගන්දම් කරලා මේක යට කොටස හරිද බලන්න එහෙම ඕනේ නෑ මම කිව්වේ දැන් අපි හදපු එක හරි කියන්නේ නෙමෙයි කියලා දුන්නේ හරි පැහැදිලිනේ නේද රයිට් එහෙනම් ඒ කොටස අවශ්‍ය නැහැ උත්තරේ ලියා ගන්න ඊළඟ එකේදී හිතින් එකතු කරලා දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ රයිට් ඉක්මනට ලියා ගන්න මම හිතනවා තේරෙන්නේ නැති කියලා ලියා ගන්න බොහොම හොඳයි හරි ඔන්න එහෙනම් තනියම හදන ගාන මම දෙනවා ඊට පස්සේ පාඩම ඉවර වෙනවා ඒකට අපි එක කියලා දැම්මද දැම්මනේ එවැනි ගාන 1.1.1.1 2 ඉස්සෙල් එකම නෙමෙයි නේද රයිට් ඉක්මනට ගන්න උත්තරේ කීයද කියලා දශමයේ සංඛ්‍යාවක් නැත්නම් 10 පාදේ බලමු ඉක්මනටම හදන්නේ කවුද කියලා මන්නම් හදලා දුවස ඔෂාන් හැදුවා දෙන්නයි ඉතින් අපේ ගෑල් ළමයි හදන්නේ තාලෙට නේද එහෙම ඕනේ බස ගාලා හදලා දාන්න වේගය තියෙන්න ඕනේ හරියන්නත් ඕනේ ඉවරයි සර්. හරි චමිදු ඉවරයි කාන්තා පාර්ශව තාම නැහැ. හරි සර්. හරි හොඳයි. හරි සර්. හරි. කියන්න බලන්න උත්තරේ. netmit ඉවරයි කියලා දාලා තියෙනවා. කීයද උත්තරේ? $78. 78 කියන්න ඔබට ඕන 78 ආවා කියන එක්කෙනෙක්. තව උත්තර කියන්න. 83 83 ආවා කියනවා. තව කියන්න. 87 87 ආවා කියනවා. තව කියන්න. එච්චරක් තියෙන්නේ. හරි අපි බලමු. මම මෙන්න මෙහෙම දාගෙන යනවා. 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා නැහැ. එතන 16 ඒවා 22 ඒවා නැහැ. මෙතන 64 ඒවා. ඔන්න ඔය ටික එකතු කරාම එන උත්තරේනේ. බලන්නකො 64යි 16යි 80යි. 80යි 7යි 87යි. ඔගේ හදන්න දෙයක් තියෙන වෙලාව ළමයි විලිලැජ්ජාවි බෑ. 87යි. මේ අන්තිමට උත්තරේ යන්තම් කියවමු. 78 කියලා මාරු කරලා කිව්වේ
1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා නෑනේ දැම්මේ නෑ හින්දා 16 ඒවා ඊළඟට 32 ඒවා නෑනේ දැම්මේ නෑ 64යි 16යි ඔය අන්නතර එකතු කරලා වරද්දලා තියෙන්නේ. ඕක 70යි කියලා අරගෙන තමයි වරද්දලා තියෙන්නේ. සමහර අය. මේ 64යි 16යි එතනම 80යි මෙතන 7යි 87යි. හරිම ලේසි. right. ඇත්තම කිව්වොත් ද්විමේ සංඛ්‍යා පාඩමේ 4න් 3ක් විතර ඉවරයි. දැන් අපි ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ අපිට සරල දෙයක් මොකද්ද? ද්විමේ සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම. ඊළඟට ඒ වාස්සේ ද්විමේ සංඛ්‍යාවක් තියෙනවා, දශමේ සංඛ්‍යාවක් තියෙනවා, ඔක්කොම එකට දීලා අවසාන පිළිතුර එක જાතියකින් දෙන්න කියන වර්ගයේ ගැටලු තියෙනවා. ඒවා අපි සාකච්ඡා කරනවා ඊළඟ දවසේ. එතකොට අද අපි ඔන්න පැය එකමාරක් පන්තිය කළා. පැය දෙකක් කරන්න බෑ මේක. මොකද ඔබ දන්නවා මොකක් හරි තිරයක් දිහා පැය එකමාරකට වැඩි බලා ඉන්නකොට ඔබට ඇස් වලට ලොකු වෙහසක් දැනෙනවා. එක දිගට විනාඩි 15ක් 20ක් නිකන් ඉඳලා නම් ගැටලුවක් නැහැ. ඒක එහෙම එකක් තියෙනවා. ඊළඟට එපා වෙනවා අමාරුයි. හැබැයි ඉතින් 11 වසරේට අපි පැය දෙකක්ම කරනවා. ඒගොල්ලෝ සමහරවිට 3කට කිට්ටු වෙන වෙලාවලුත් තියෙනවා. පුංචි ඉන්ටර්වල් එකක් දෙනවා විනාඩි 5ක. රයිට්. එහෙනම් අපි ඊළඟ දවසේ හමු වෙමු. එතකොට ඔන්න දැන් මේ දක්වාම ඔන්න නිබන්ධනය හැමෝටම දැන් පොදුවේ දාලා තියෙන්නේ. කාටවත් විශේෂයෙන් මේ මල් තියලා පිළියෙල කරලා නැහැ. Tamanට අවශ්‍ය නම් කෝල් එකක් දීලා හරි නැත්තම් ඉල්ලගන්න PDF එක දීලා තියෙන්නේ. print කරලා නැහැ කොහෙවත්. අවශ්‍ය නම් print ගන්න හොඳ ගණන් යයි. එතකොට ඔයාලටත් දැනෙන්න ඕනේ මේවා ලේසි නෑ කියලා අපිත් කරන්නේ. ඔය print කරන්න ගියාම හොඳට තේරෙනවා ඇති. රුපියල් 150යි 200යි. එතකොට ඒ එකත් ගෙවාගෙන ඔක්කොම කරගෙන අපි ඔබට නිබන්ධන දීලා මේ පන්ති කරද්දී අන්තිමට ලාභයක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. හොඳ වැඩේ. දෙමාපියන්ට හොඳ වැඩේ. කඩ ගන්න ගිහිල්ලා හොඳ වැඩේ. එහෙම දැනෙන්න ඕනේ. අපිත් මේ ලොකු අමාරුවක් මහන්සියක් ගන්න ඕන වෙන. ඊළඟට මේක මුද්‍රණය කරගන්නත් දුන්නා නම් තමයි හොඳම වැඩේ වෙන්නේ. ටයිප් කරගන්න මුද්‍රණය නෙමෙයි. එතකොට ඔයගොල්ලෝ කිය අපිත් ඔගේ පන්ති ඉන්නේ නැහැ. මට ඕක. මම පන්ති කරන එක නවත්තනවා. රයිට් එන අපි නවත්තමු විහිළුවක් කරේ. රයිට් එන ආයිබෝන් නේ. ආයිබෝන් සර්. ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම අර පන්ති සල්ලි ගෙවපු අය විතරයි පන්තියට ගන්නෙ. පරණේවත් එක ගෙවන්න ඕනේ තියෙනවා නම් අපි චෙක් කරලා තමයි ගන්නෙ. Zoom කියන පන්ති වලට ඔබ එකතු වෙන්න ඕන. Zoom